සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයබුවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්දනයක පුවත් දිගහැරම ප්‍රධාන රූපවාහිනී 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වාග්ය තනංචිල්ල කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අයහපත් කාලගුණයෙන් පවුල් 11,000කට අධික පිරිසකට පීඩා. අධික වර්ෂාව හමුවේ ගංගා 5ක් පිටාර ගලායි. එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යායකකෙන් ප්‍රකාශයක්. දින 3කට පසු හෙට සංචරණ සීමා ලිහිල් කෙරේ. පලස්තීන ප්‍රහාරවලට අකණ්ඩව ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායල අගමැති කියයි. දිවයිනට ඇදහැරෙනු අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ගංවතුර අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා. පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ජලාශය සහ ගංගාවල ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රධාන ගංගා 4ක් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන් හටගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සඳහන් කර ඇත්තේ. ඒ අනුව කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගා ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකම මේ වන විටත් ගංවතුර හටගෙන තිබෙනවා. කැලණි ගඟ ආශ්‍රිත පහත්වීම් රැසක් සහ කළු ගඟේ පටුපාවුල, මිල්ලකන්ද යන ප්‍රදේශවලින් ජලය පිටාර ගැලීමට පටන්ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. එමෙන්ම නිල්වලා ගඟද පනාදුගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට පැමිණ තිබෙනවා. මේ අතර ගිංගග බද්දේගම ප්‍රදේශයෙන් විශාල ගංවතුර අවදානමක පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදනය කර ඇත්තේ. එමෙන්ම එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ මහ ඔයේ ජල මට්ටම්ද ඉහළ ගොස් තිබෙනවා. එහිදී අත්තනගලු ඔයේ දුනමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීමට ලක්ව ඇති බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ රාත්‍රී 7 සිට අද රාත්‍රී 7 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ අනුව කොළඹ, කළුතර, මාතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ රැසක් නායෑම් අවදානම් සහිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දැනුම් දී ඇත්තේ. පසුගිය 12 වනදා සිට මේ දක්වා පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 84කට බලපෑම් එල්ල වී තිබෙනවා. එහිදී ගම්පහ, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් පුද්ගල මරණ 4ක්ද වාර්තා වුණා. එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පවුල් 11,796කට අයත් පුද්ගලයන් 46,730 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ගිනිකොන දිග අරාබි මුහුද ආශ්‍රිතව පැවති ටවුටේ සුලිකුණාටුව ඉතා ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී තවදුරටත් උතුරට බරව ගමන් කරමින් ඉන්දියාවේ ගුජරාට් වෙරළ තීරයේ හරහා ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දිවයින වටා බලපෑම් ඇති කළ අයහපත් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ. සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි හෝ කිගුළුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මීට අමතරව තරමක් තද වැසි අපි අපේක්ෂා කරන්නේ දිවයිනේ සබරගමු, කළුතර, නුවර එළිය, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 30 50 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් මේ ටවුටේ සුලිකුණාටුව ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බැහැරට ගමන් කරනවා. ඊයේ දිනේ කොවිඩ් ආසාදිතින් 2386 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1,40,471ක් දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
ඊයේ දිනේදී හඳුනාගත් ආසාධිතයන් 2386 දෙනාගෙන් 2371 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර විදේශයන්හි සිට පැමිණි 15 දෙනෙකුද එම ආසාධිතයන් අතර වනවා. ඊයේ දිනේදී දිවයිනේ වැඩිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 338ක්. එම දිස්ත්‍රික්කයේ මහනුවර ගම්පොළ ගලගෙදර මැණික්කින්න තලාතු ඔය කටුගස්තොට සහ නාවල පිටියේ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවලින් ආසාධිතයින් වැඩි වශයෙන් හඳුනාගෙන තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 321ක් සහ නුවර එළිය දිස්ත්‍රික්කයෙන් ආසාධිතයන් 288ක් ලෙසිනුයි ඊයේ ආසාධිතයින් වාර්තා වී තිබුණේ. ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාධිතයන් සංඛ්‍යාව 277ක්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශවලින් දෛනිකව වාර්තා වන ආසාධිතයන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික දත්ත වාර්තාවේ දැක්වෙන්නේ. මේ අතර ඊයේ කොවිඩ් ආසාධිත මරණ 20ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් පුද්ගලයන් 19 දෙනෙකුම කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මියගිය අය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ත් 87ත් අතර වයස්වල පසුවන්නන්. ඊයේ මියගිය අය අතර ගැබිණි කාන්තාවක්ද වනවා. එය වාර්තා වන්නේ මෙරට සිදු වූ සිව්වන ගර්භණී කාන්තා මරණය ලෙසයි. එලෙස මිය ගොස් තිබුණේ තිස්ස මහාරාමය යායගොඩ පදිංචි වයස අවුරුදු 35 හැවිරිදි ගැබිණි කාන්තාවක්. ඒ සමග ඇයගේ කුස සිටි ලදරුවාද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මේ හේතුවෙන් අධිබර ගැබිණි කාන්තාවන්ට සහ ස්ථූල කාන්තා පිරිමි දෙපාර්ශවයටම COVID-19 ආසාදනය වීමෙන් ඇතිවන සංකුලතා කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. දියුණු රටවල් පවා කොවිඩ් එන්නත නිර්දේශ කරා ගර්භණී අම්මලාට. දැනට ලංකාවේ තියෙන නියාමනය තමයි ගර්භණී මව්වරුන්ට දෙන්නේ නැහැ. මව්කිරි දෙන අම්මලාට දෙන්න හොඳ නැහැ. ගර්භණී තත්ත්වයක් බලාපොරොත්තු වෙන අම්මලාට මේ එන්නත ගන්න දෙන්නේ නැහැ කියන එක. හැබැයි මම බලාපොරොත්තු වෙනවා ඒ නියාමනය ළඟදී අද හෙටම වෙනස් වෙයි කියලා. මම මගේ ප්‍රාර්ථනාව මගේ බලාපොරොත්තුව හැම ගර්භණී මවකටම මේ එන්නත ලබා දෙයි කියලා. ඒක තාක්ෂණික කමිටුවක් නිර්දේශ කරන්න ඕන. මොකද ගර්භණී මාතාවක් කියන්නේ දරුවේ පිළිසිඳ ගත්ත කෙනෙක්. මේ දරුවාට ඒකේ බලපෑම කොහොමද කියලා හරියට තාක්ෂණික කමිටුවක් විසින් තීන්දුව දුන්නාන් පස්සේ තමයි උන්ට එන්නත් කරන්න වෙන්නේ. මේ අතර අදත් බස්නාහිර පළාතේ තෝරාගත් ස්ථාන කිහිපයකම කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුණා. එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දිනේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 12558 දෙනෙකුට සහ සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 68992 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිකුත් කළ දත්තවල දැක්වෙන්නේ. කෙනෙකුට යම්කිසි විදිහක COVID-19 රෝග ලක්ෂණ එහෙම තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම දැන් ගිහිල්ලා COVID-19 එන්නත ගත්තා නම් මම සනීප වෙයි කියලා. ඒ රෝග ලක්ෂණ වසන් කරලා පරීක්ෂාවකින් තොරව ගිහිල්ලා COVID-19 එන්නත ලබා ගන්න පුළුවන්. නමුත් යම්කිසි කෙනෙක් ඒ වගේ රෝගී තත්ත්වයක ඉන්නවා නම් ඒ එන්නත ලබා ගැනීම සුදුසු නැහැ. ඕනෑම එන්නතක් ප්‍රතිශක්තිකරණය සඳහා භාවිතා කරන ඕනෑම එන්නතක් යම්කිසි කෙනෙක් රෝගී තත්ත්වයක ඉන්නවා නම් අපි ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී තමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිසි පරිදි කියලා තමුන්ට තිබිච්ච නිදංගත රෝග ඒවා පිළිබඳ විස්තර කියලා ඒ අනුව තමුන් එන්නත ලබා ගැනීමට සුදුසු නැද්ද කියන එක සෞඛ්‍ය අංශවල කාර්ය මණ්ඩලයට තීරණය කරන්න ඉඩ දීලා ඒ එන්නත ලබා ගන්නවා නම් මේ අවස්ථාවේදී ඉතාමත්ම සුදුසුයි. මේ අතර මහා සංඝරත්නය වෙතද කඩිනමින් කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස අස්ගිරි මහාවිහාර පාර්ශවයේ ප්‍රධාන ලේකකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්දනා හිමිපාණන් වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර නෝවුඩ් පොලිස් වසමට අයත් නෝවුඩ් නිව් වැලි වත්තේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 280 දෙනෙකුගෙන් ඊයේ දිනේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ආසාදිතයන් 19 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සේවක සේවිකාවන් 850 දෙනෙකු පමණ සේවය කරන එම ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් මීට පෙර ආසාදිතයන් 45 දෙනෙකු හමු වී එම ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවත් එම ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් 300 දෙනෙකු පමණ ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇති බවත් මස්කැලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දෙනවා. එමෙන්ම ආසාදිතයන් හමු වූ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විෂබීජ හරණය කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ වන විට වෛරසය ආසාධිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 21208ක් වන අතර සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 1,18,322ක් ලෙසයි.
කොවිඩ් ආසාදිත පුද්ගලයන් ඉදිරියේදී නිවෙස්වල රඳවාගෙන ප්‍රතිකාර කිරීමට කටයුතු කළහොත් ගැටලු ඇතිවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ වෙනකොටත් ලංකාවේ COVID-19 ආසාදන ඉතාම බැරෑරුම් තැනකට තල්ලු වෙමින් යනවා. රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා වගේම පින්මට්ටමේ වාර්තා වෙන රෝගීන් විශාල සංඛ්‍යාවක් නිවෙස් තුළ රැඳී ඉන්නවා. මේ අදහස ඇතිවෙච්ච හැම ස්ථානයකදීම අපි ප්‍රධාන වශයෙන් කරුණු කීපයක් යෝජනා කරා. විශේෂයෙන් සෞඛ්‍යධාරී කාර්යාලවල දැනට ඉන්න වෛද්‍යවරු කිසිසේත් ප්‍රමාණවත් නැහැ මේ නිවෙස්වල ඉන්න අයට වෛද්‍ය රැකවරණය ලබා දීම සඳහා. ඒ වගේම සෞඛ්‍යධාරී කාර්යාලවල ප්‍රවාහන පහසුකම් ඉතාමත්ම දුර්වලයි. අබලන්නුණු වාහන තමයි බොහෝ සෞඛ්‍යධාරී කාර්යාලවල දුවන්නේ. ඒ වගේම මේ නිවෙස් තුල ආසාදිතයන් රඳවා සිටින අවස්ථාවලදී ඔවුන්ට යම් ප්‍රතිකාරයක් ලබා දීම සඳහා ඖෂධ අවශ්‍ය වුණොත් එහෙම ඖෂධ සෞඛ්‍යධාරී කාර්යාලවල නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් හදිසියේ නිවෙස් තුල ඉන්න රෝගියෙක් ආසාදිත තත්වයට පත් වුණොත් එහෙම ඔහු කඩිනමින් රෝහලක් හෝ වෛද්‍ය ප්‍රතිකාරක මධ්‍යස්ථානයක් කරා යොමු කළ යුතු වෙනවා. එහෙම යොමු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අපි සෞඛ්‍යධාරී කාර්යාලවල නැහැ. දැනට ඒ වගේම විශේෂයෙන්ම අපි 1990 වැනි ගිලන් රථ සේවා සපයා ගැනීමේදී පැය 5කට 6කට අධික කාලයක් ගත වෙනවා මෙවැනි ගිලන් රථයක් සපයා ගන්න. ඒ නිසා මේ තත්ත්වය හැමුවේ නිවෙස් තුල රෝගීන් මිය යාමේ අවදානමක් තියෙනවා. අපිට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ රැකවරණය ලබා දීමට හැකියාවක් නැති නිසා අපි සූදානම් මේ නිවෙස් තුල ඉන්න රෝගීන් රැක බලා ගන්න. නමුත් ඒ අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල වහාම සම්පූර්ණ කළ යුතුයි. එහෙම නැති වුණොත් ඉදිරියේදී නිවෙස් තුල රෝගීන් රඳවා ගැනීමෙන් මෙයිට වැඩි අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒකට හරියට ගයිඩ්ලයින් එක හැදෙන්න ඕන, හරියට නියාමනය වෙන්න ඕන. ඒ ගැනත් කතා කරුවා. ඒකත් ඇමතිතුමියගේ අනුමැතියට දැන් මේ අපි කතා කරුවා. ඒ නිසා හොඳට ඒ ගැන සාකච්ඡා කරලා එක දිස්ත්‍රික්කයකින් නියාමනය කරන්න බලමු. ඊට කලින් අතිගරු ජනාධිපතිතුමා එක්කත් කාර්යසාධක බලකායේදීත් මේක පැහැදිලිව කතා කරන්න ඕන කියලා ගරු ඇමතිතුමිය ප්‍රකාශ කළා. ඒ ඊට පස්සේ මේක ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඉන්දියාවේ දෛනික COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව යලි ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළද ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සහ මරණ ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ආසාදිතයන් 3,10,822 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමග එරට මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,46,83,065 දක්වා ඉහළ ගියා. එමෙන්ම ගත වූ පැය 24 තුළද ඉන්දියාවෙන් 4,000 ඉක්ම වූ කොවිඩ් මරණ වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වුණේ 4,090ක් ලෙසයි. ඒත් සමග ඉන්දියාවේ මුළු මරණ සංඛ්‍යාව 2,70,319ක් දක්වා ඉහළ ගියා. ගෙවුණු සතිය තුළ පමණක් ඉන්දියානුවන් 20,000කට වැඩි පිරිසක් වසංගතයෙන් මිය ගොස් තිබෙනවා. ඒ අනුව කොවිඩ් මල්ල සිරුරු විශාල වශයෙන් එක්රැස්වීම හේතුවෙන් ඉන්දියාව දැඩි ගැටලුකාරී වාතාවරණයකට මුහුණ දී සිටින බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර දකුණු ඉන්දියාවේ චෙන්නයි නුවර රෝහල් කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලෙස භාවිතා කරන ඖෂධ හිඟයකට මුහුණ පා සිටින බවද ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. එම ඖෂධය නියමිත මිලට වඩා දස ගුණයකින් පමණ වැඩි මුදලකට කළු කඩවල අලෙවිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාවේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනම් ප්‍රකාශ කළා. ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතයේ පළමු වසරට සාපේක්ෂව දෙවන වසර ලෝකයට මාරාන්තික වී ඇති බවයි. ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක රෝහල්ගත කිරීම සහ මරණ වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර ඔක්සිජන් හිඟේ සැලකිල්ලට ගනිමින් ඔක්සිජන් සැපයුම් දහස් ගණනක් සහ මුව ආවරණ ඇතුළු අනෙකුත් වෛද්‍ය සැපයුම් එරටට යොමු කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙන්නේ. මේ අතර පාකිස්තානයේ කොවිඩ් ආසාදිතව වෛද්‍යවරුන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාකිස්තාන වෛද්‍ය සංගමයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා එම මරණ වාර්තා වී ඇති බවයි. වැඩිම වෛද්‍ය මරණ සංඛ්‍යාවක් එනම් 73 දෙනෙකු වාර්තා වී ඇත්තේ පංජාබ් ප්‍රාන්තයෙන්. මේ අතර ප්‍රංශයේ කොවිඩ් එන්නත් කරණයට ලක් කළ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 20 ඉක්මවා ගොස් තිබෙනවා. එය එරට ජනගහනයෙන් 30% ප්‍රමාණයක් ලෙස සැලකිය හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ලබන මස 15 වනදා වන විට ප්‍රංශයේ මිලියන 30ක පිරිසක් එන්නත් කරණයට ලක් කිරීමට අපේක්ෂිතයි. කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අඩුවීම සැලකිල්ලට ගනිමින් ලබන මස 9 වනදා සිට එරට අවන්හල් යලි සම්පූර්ණයෙන් විවෘත කිරීමටද ප්‍රංශය සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වන විට දෙවන පුරා ක්‍රියාත්මක සංචාරණ සීමා හෙට අලුයම 4ට ඉවත් කිරීමට නියමිතව තිබෙනවා. සංචාරණ සීමා ඉවත් වුවද රාජකාරී කටයුතු වලට හැර වෙනත් අවශ්‍යතා සඳහා නිවෙස් වලින් පිටවීමට හැකියාව ඇත්තේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට අනුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. විශේෂයෙන්ම අද දිනේ සංචාරණ සීමා ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. හෙට දිනේ සිට මේ ක්‍රියාවලිය තීරණාත්මක වෙනවා. ඒ වගේම ඇඳුම්පතේ අංක ක්‍රමයට පමණයි ඔබට පිටතට යාමට හැකියාව ලැබෙන්නේ. කෙසේ වෙතත් ඔබේ දෛනික රාජකාරී කටයුතු සඳහා යාමට එය බාධාවක් නොවේ. ඔබ යම් ස්ථානයක රාජකාරී කරනවා නම් එම රාජකාරියට වාර්තා කිරීමටත් රාජකාරියෙන් පසු ඔබේ නිවසට පැමිණීමටත් හැකියාව තිබෙනවා. ඒ සඳහා ඇඳුම්පත් අංක ක්‍රමය භාවිතා වෙන්නේ නැහැ. නමුත් අනිත් සියලුම කටයුතු වලදී ඇඳුම්පත් අංක ක්‍රමයට අනුගතව කටයුතු කළ යුතුයි. හෙට සිට දින 14ක් මැයි මාස 31 වෙනිදා දක්වා මෙය ක්‍රියාත්මක වෙනවා. ඔබේ හැඳුනුම්පතේ ඔතු අංකය හෝ ඉරටු අංකය අනුව ඔබට දින 7ක කාලයක් පමණයි ලැබෙන්නේ පිටතට පැමිණීමට. ඒ අනුව ඔබේ කටයුතු සැලසුම් කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම හෙට දිනේදී සංචාරණ සීමා උදෑසන 4ට ඉවත් වුවත් කොවිඩ් මධ්‍යස්ථානය හෝ ප්‍රාදේශීය බලධාරීන් විසින් යම් ප්‍රදේශයක් හුදෙකලා කර ඇති බවට දන්වා තිබෙනවා නම් ඒ ප්‍රදේශවල ජනතාව ඒ ආකාරයෙන්ම සිටිය යුතුයි. එම හුදෙකලා බව කෙදිනක හෝ ඉවත් කරන තුරු ඒ නිසා ඔවුන්ට එම ප්‍රදේශයෙන් පිටතට පැමිණීමට හෝ පිටස්තර පුද්ගලයින්ට එම ප්‍රදේශයට ගමන් කිරීමට හැකියාවක් නැහැ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි අවධාරණය කරනවා. තමුන්ගේ නිවෙස් වලටම වී එම හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාව රැඳී සිටිය යුතුයි. නමුත් සාමාන්‍යයෙන් සංචාරණ සීමා ඉවත් කළ පසු අනෙක් ප්‍රදේශවල ජනතාවට රාත්‍රී 11 වනතුරු තමන්ගේ එදිනෙදා කටයුතු ළඟම ස්ථානයට ගොස් ඇඳුම්පත් ක්‍රමවේදය අනුව සිදු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. එමෙන්ම හෙට දිනේ විශේෂයෙන්ම අපි පොලිසිය යෙදවීමට බලාපොරොත්තු වෙනවා. පොදු ප්‍රවාහන සේවා ඒ වගේම අනිකුත් සේවාවල තත්ත්වයන් සොයා බැලීම සඳහා නිරන්තරයෙන්ම නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කළ යුතුයි. මුව ආවරණය භාවිත කරන පුද්ගලයන් නිතරම තම මුව ආවරණයේ ඇල්ලීම නොදැනුවත්වම අනතුරකට පත්වීමක් බව ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්ලා මහතා පවසනවා. අපි මුව ආවරණයක් පළඳින්නේ මේ වෛරසය ශරීරය තුළ ඇතිවීම වැළැක්වීමට නම් අපි සෑම විටම සිතන්න ඕන මේ මුව ආවරණයේ පිටත පැත්තේ වෛරසය ගෑවී තිබෙන්න පුළුවන්. මොකද එයින් කරන්නේ යම්කිසි පෙරීමක් වෛරස් වර්ගය පෙරලා ශරීරය ඇතුළට යැවීම වැළැක්වීම තමයි සිදු කරන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම සිතන්න ඕන අපිට මේ වාතය තුළින් ඇතුල් වෙච්ච මේ වෛරසය මුව ආවරණය තුළදී පෙරීමකට ලක් වෙලා ශරීරය ඇතුළට යැවීම වැළැක්වීම සිදු වෙනවා. ඒ නිසා ඇත්තටම අපි හිටපු පරිසරයේ වෛරසය තිබුණා නම් එය මුව ආවරණයේ පිටත රැඳී තිබෙන්න පුළුවන්. එම නිසා විශේෂයෙන්ම වැදගත් එක් කාරණයක් තමයි මේ පැළඳුවයෙන් පසු නිතර ගැලවීම සහ විශේෂයෙන් මේ පිටත ඇල්ලීම ඔබ සිදු නොකළ යුතුයි. ඔබ පිටත ඇල්ලීම සිදු කරොත් ඒයින් සිදුවෙන කාර්යය සිදු වෙන්නේ නැහැ. මොකද නැවත ඇල්ලීම තුළින් ඔබ අතට ශරීරයේ නැවත වෛරස ගෑවෙන්න පුළුවන්. එමගින් ඔබට නොදැනුවත්වම ශරීරගත වෙන්න පුළුවන්. සහ විශේෂයෙන්ම නාසය සහ කට මුඛ යන දෙකම මෙහිදී ආවරණය කිරීම ඉතාම වැදගත්. මුව ආවරණය කියන නම තිබුණට මේ විශේෂයෙන් නාසය සහ මුඛය යන දෙකම විශේෂයෙන් අපි දන්නවා සාමාන්‍ය පුද්ගලයෙක් ශ්වසනය කරනකොට දිනකට ලීටර් 8000ක් පමණ 8000ක් 10000ක් පමණ ප්‍රමාණයක් වාතය දවසකට පැය 24කට ආශ්වාස කරනවා. ඒකන මෙන්න මේ තුල විවිධ විස බීජ විවිධ සංකල්ප ඇති කරන දේවල් ඇති වෙන්න පුළුවන්. පසුගිය බ්‍රහස්පතින්දා දින ධාවනය කළ ආකාරයටම හෙට සිට දුම්රිය ධාවනය සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා සඳහන් කළේ දුම්රිය 51ක් එලෙස ධාවනයට යොදවා ඇති බවයි. බාහිර ප්‍රදේශවලින් ඒ කියන්නේ පළාතෙන් පිට ඉඳලා දුම්රිය 5ක් ධාවනය කරනවා. එම දුම්රිය ධාවනය කරන්නේ විශේෂයෙන්ම අත්‍යවශ්‍යම රාජකාරී සඳහා යන නිලධාරීන් සහ සේවකින් වෙනුවෙන්. මෙහිදී අපි එම දුම්රිය විශේෂ පරීක්ෂාවකට දෙපොළකදී ලක් කරනවා. එකක් දුම්රිය ස්ථානයට ගොඩ වෙනකොට එම මගින් ඊට අමතරව දුම්රිය තුලදී අපේ දුම්රිය ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කරනවා. එහෙදී අපිට අනන්‍යතාවය ඔප්පු කරගන්න බැරි වුණොත් ඔබ ගමන් කරන්නේ අත්‍යවශ්‍ය රාජකාරියක් සඳහා නොමෙයි කියලා ඊළඟ දුම්රිය ස්ථානයෙන් ඔබ බැස්සවීමට සිදු වෙනවා. ඒ නිසා මම දුම්රියෙන් ගමන් ගන්නා මගින්ගෙන් විශේෂයෙන්ම පිටපළාත් පහේ ඉඳලා මහනුවර මහව හලාවත රඹුක්කන සහ බෙලියත්තේ ඉඳලා මේ දුම්රිය පහ ධාවනය කරන්නේ. ඒ දුම්රිය වල ගමන් කරන මගින් විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබගේ අත්‍යවශ්‍ය රාජකාරී නොවේ නම්
කිසිසේත්ම ඔබ කොළඹ බලා ධාවනය කරන දුම්රියකට නොගින්න එපා. ඔබ අන්තර් වශයෙන් ඔබට ගමන් කිරීමට වෙනම දුම්රිය අපි දාලා තියෙනවා. මේ දුම්රියේ ගමන් කිරීම සිදු නොකරන ලෙසට මම ඊටාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව බස්නාහිර පළාත තුල එදා ගිය බ්‍රහස්පතින්දා ධාවනය කරපු සියලුම දුම්රියන් ඔබට ගමන් කිරීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා, විශේෂයෙන්ම රාජකාරී සඳහා එන සහවස යන අයට. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය සංචාරණ සීමා ඉවත් කළත් පළාත් අතර සංචාරණ සීමා පනවා ඇති බැවින් පළාත් අතර බස් ධාවනයේ අඩු මට්ටමක පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. එමෙන්ම අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් බස් රථ 240ක් පමණ ධාවනය කරන බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ට්‍රී රණවක මහතා සඳහන් කළේ. හෙට දිනේදී මේ සංචාරණ සීමා ඉවත් කළත් පළාත් මට්ටමින් සංචාරණ සීමා පැවැත්වෙන නිසා අපි පළාත් මට්ටමින් බස් රථ ප්‍රමාණය අවමයක් වශයෙන් පවත්වාගෙන යන බලාපොරොත්තු වෙනවා. ඒත් අත්‍යවශ්‍ය සේවා පෞද්ගලිකාංශයේ හෝ රජයේ අත්‍යවශ්‍ය සේවාවලට යන්න අවශ්‍ය සියලුම බස් රථ අපි යොදවන්නට කටයුතු කරනවා. අමතරව අන්තර් පළාත් අතර බස් රථ සීමිත ප්‍රමාණයක් අපිට රජයේ සහ පෞද්ගලිකාංශයේ ආයතනවල සේවක සේවිකාවන් ප්‍රවාහනය කිරීම සඳහා සාමාන්‍ය පරිදි යොදවන්නට සිදු වෙනවා. අවධානය විදේශ පුවත් වෙත. පලස්තීනුවන්ගේ රොකට් ප්‍රහාරවලට අකණ්ඩව ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් ආරම්භ වී මේ වන විට දින 7ක් ගත වන අතර ඊයේ දිනේ ගාසා තීරයේ මාධ්‍යවේදීන් රැඳී සිටින ගොඩනැගිල්ලකට ඊශ්‍රායලයේ රොකට් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ අල් ජසීරා ඇතුළු ඇසෝසියේටඩ් ප්‍රෙස් වැනි ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ක්‍රියාත්මක වූ ගොඩනැගිල්ලකටයි. පසුගිය සඳුදා සිට මේ දක්වා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ළමුන් 39ක් සහ කාන්තාවන් 22 දෙනෙකු ඇතුළු පලස්තීනුවන් 141 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. එමෙන්ම පලස්තීන සටන්කරුවන් එල්ල කළ රොකට් ප්‍රහාර හේතුවෙන් මියගිය ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාව 10ක්. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල සහ පලස්තීන නායකයන් අමතා තිබෙනවා. ඒ ගාසා තීරයේ ගැටුම් මේ වන විට තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක් තුලයි. ඇමරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන ජනාධිපති මුහමද් අබ්බාස් දුරකථනයෙන් අමතමින් ගාසා තීරයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමග පැවති දුරකථන සංවාදයේදී ඊශ්‍රායලයේ ආරක්ෂාව සැලසීම සඳහා සහාය ලබා දෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම පලස්තීනුවන්ගේ රොකට් ප්‍රහාරවලට අකණ්ඩව ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ. දිනක සටහන් නිමාවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට මේ 17 වෙනිදා ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ දිනය මේ 17 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වී ඇත්තේ අභියෝගාත්මක කාලයන්ට මුහුණ දීම සඳහා ඩිජිටල් කරණයට පරිවර්තනය වේගවත් කිරීම යන්නයි. ලොව පුරා පදකීන් වඩාත් හොඳින් ආරක්ෂා කිරීම, ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සහ මාර්ග සුරක්ෂිතතාවය වෙනුවෙන් නම් කරන ලද එක්සත් ජාතීන්ගේ ගෝලීය මාර්ග ආරක්ෂණ සතියේ ආරම්භය මේ මාස 17 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. මලාවි රාජ්‍ය සිය පළමු බහුපක්ෂ මැතිවරණය පැවැත්වීම සිදු කර ඇත්තේ 1994 වසරේ මේ මාස 17 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.